නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, කලින් අපට ඉගෙන ගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ දස බල ඥාන ගැන. දස බල බුදු නොවන ඒ බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන. එතකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ සාමාන්‍ය ලෝක සම්මත ලෝකයේ ගැන එක එක තපස් ක්‍රම වලින් දැනගත්තු ඍෂිවරු වගේ කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේටත් ඍෂි කියලා කියනවා. රහතන් වහන්සේලාටත් ඍෂි කියනවා. බුදුරජාණන් වහන්සේට ඒ කාලේ රහතන් වහන්සේලා වදාලේ හත්වෙනි ඍෂිවරයා කියලා. කීවෙනි ඍෂිවරයාද? හත්වෙනි ඍෂිවරයා කියලා. ඒ කියන්නේ එහෙනම් ඊට කලිනුත් ඍෂිවරු ඉඳලා තියෙනවා. ඒ කවුද? විපස්සී, සිඛී, වෙස්සභූ, කාකුසන්ද, කොණාගමන, කාශ්‍යප කියන මේ ඍෂිවරු 6 දෙනා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි 7 වෙනි ඍෂින්වහන්සේ. එතකොට අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ නිකම් කෙනෙක් නෙවෙයි. තමන්ගේම උත්සාහයෙන් රාග දේශ මොහ ආදී කෙලෙස් ප්‍රහාණය කරලා ඒ කියන්නේ ධර්මයේ තුලින් ශාස්ත්‍රූත්වයට පත් වූ කෙනෙක්. ධර්මයේ තුලින් ඉස්මතු වූ කෙනෙක්. ධර්මයේ තමන් වහන්සේ තුලින් අවබෝධ කරගත්තු ධර්මයෙන්ම බිහි වූ කෙනෙක්. ඒ දසබල ඥානයන් අපි මුලින් කියා දුන්නා. ඒ දසබල ඥාන අපි කියා දුන්නේ ඇයි? මොකටද? සිත පහදවා ගන්නයි. මොකද අපි මේ සරණ ගියේ මෙබඳු කෙනෙක් කියලා දැනගන්නයි. එබඳු ඒ කියන්නේ නව ආරහදී ඒ කියන්නේ අරහත් ආදී නව ගුණෙන් හෙබි දසබල ඥානයකින් හෙබි විශාරද ඥානයකින් හෙබි බුදු කෙනෙක් තමයි මීට අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා ලෝකේ පහළ වෙලා විමුක්ති මාර්ගය නිවන් මඟ දේශනා කළේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය මේ සාමාන්‍යයෙන් අඩමාණයට කියාපු දේවල් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා කියන දේවල් කලින් කලට වෙනස් වෙනවා. ඒවේ වටිනාකම කලින් කලට නැතු යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ
අවබෝධ කරන්න ඕනේ කියලා දුක කියලා යමක් දේශනා කළාද ඒක රටකින් රටකට වෙනස් වුණේ නැහැ. ඒක ජාතියකින් ජාතියකට වෙනස් වුණේ නැහැ. ආගමකින් ආගමකට වෙනස් වුණේ නැහැ. භාෂා මාරු කළා කියලා වෙනස් වුණේ නැහැ. දුප්පත් පොසත් කියලා වෙනස් වුණේ දුක දුකමයි. එදත් උන්වහන්සේ දුක කියලා යමක් දේශනා කළාද අදත් ඒ දුකමයි. හෙටත් ඒ දුකමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දුක හටගන්නේ දුක උපද්දවන්නේ මේ දෙයින් කියලා උන්වහන්සේ වදාලාද ඒවා වර්තමානයේ අපි ජීවත් වෙන කාලේ අපි කොච්චර අලුත් වෙන්න හැදුවත් දුක හටගන්න හේතුව ඒකමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ දා මේ හේතු නැතිවීමෙන් දුක නැති වෙනවා කියලා දේශනා කළාද ඒක කවදත් හේතු නැති වුණොත් දුක නැති වෙනවා. ඒ දුක නැතිවීම පිණිස පවතින මාර්ගයක් උන්වහන්සේ දේශනා කළාද ඒක අපි අලුත් තුනාය අලුත් ලෝකික ඉන්නේය කියලා ඒ මාර්ගය කෙටි වෙන්නෙත් නැහැ දික් වෙන්නෙත් නැහැ. එතකොට ඒ උන්වහන්සේ දේශනා කරපු දේ ඒ දේ තුල තියෙන කාලයකට වළංගු නැති නිසා ඊළඟට දේශයකට එහෙම නැත්නම් ජනකායකට සීමා නොවන නිසා ඒ සත්‍යයට කියනවා ආර්ය සත්‍ය කියලා. එතකොට මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපි උන්වහන්සේව සරණ යන්නේ. එතකොට උන්වහන්සේ සරණ යන්න කලින් සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ පේන දේවල් තමයි සරණ යන්නේ. ලෝකේ පේන තියෙන නොඑක් දේවල් තියෙනවා. නොඑක් මතවාද තියෙනවා. නොඑක් විශ්වාස තියෙනවා. ඒව තමයි සාමාන්‍යයෙන් සරණ යන්නේ. එතකොට මේන් වෙනස් වූ දෙයක් ඒ බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍යයි කියලා දේශනා කරද්දී ඒ සරණ ගියාම බුදුරජාණන් වහන්සේව ධර්මය ශ්‍රාවක සංඝයා සරණ ගියාම ඒ කිනා ඒ සරණ ගියපු පිරිසෙන් කොටසක් ගිහි ජීවිතය අත්හරිනවා. ඒ අත්හැරලා භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ වෙනවා භික්ෂූන් වෙනවා. එතකොට ස්ත්‍රී පක්ෂය භික්ෂුණීන් වෙනවා. ගිහි ජීවිතය ගත කරන පුරුෂ පක්ෂය උපාසකවරු වෙනවා. ස්ත්‍රී පක්ෂය උපාසිකා වෙනවා. එතකොට මේ පිරිසට මොකක්ද අපි කියන්නේ? සිව්වණක් පිරිස. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසක. දැන් අපි මේ සිව්වණ පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ ගියාට අපි එක් එක්කිනාට තමයි සරණ පිහිටන්නේ. කණ්ඩායමකට නෙමෙයි. එක් එක්කිනාට පිහිටන දේ තමයි පොදු වශයෙන් අපි කියන්නේ. එතකොට අපි සරණ ගියේ මොකේද? ඒ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීම තමයි අපිට තියෙන පිහිට කියලා හිතාගෙන. ඒ සරණ ගියාට අපිට අපි සරණ ගිහින් යම බලාපොරොත්තු වෙනවද? ඒක ඉෂ්ට කරගන්න බැරුව අතරමඟදී නොයෙක් කඩාකප්පල් වීම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඔන්න ළමයි විශ්වවිද්‍යාලේ යනවා. ඒ විශ්වවිද්‍යාලේ යන්න ඉස්සර වෙලා පාඩම් කර ගොඩාක් මහන්සි වෙලා ඔන්න අපි කියමු සාමාන්‍ය පෙළ ලියනවා. ඊළඟ ඊට පස්සේ ඔන්න උසස් පෙළත් ලියනවා. උසස් පෙළ ලියද්දී මොකක්ද යාගේ තියෙන ස්වප්නේ? මම කොහොම හරි මේක පාස් වෙලා මේ විභාගේ
සරසවි වරන් කියලා මේකට කියන්නේ. සරසවි වරන් ගන්න ඕනේ කියලා. ගියාට පස්සේ ඒක මතකද? නෑ. විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ නොයේ කලකලංචි. නොයේ කුටපටස්. අර උසස් පෙළ කරලා විභාගේ නිදි මරාගෙන නොකානොබි වතුර බේසමේ කකුල් දාගෙන පාඩම් කරලා පාස් වෙලා ඔන්න විශ්වවිද්‍යාලෙට තියාගත්තා. ගිහින් ටික දවසයි මතක නැහැ තමන් ආවේ මක්කටයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කණ්ඩායමට එක්කව වෙලා නොයේ මාර්ගවල යනවා. ඔය අතරේ එක්කෙනෙක් දෙන්නෙක් කල්පනා කරනවා අනේ අපි බොහොම දුකසේ මේ ඉගෙන ගත්තේ. මට මතකයි මං විශ්වවිද්‍යාලේ කාලේ අපේ පන්තියේ හිටපු එක ගෑන් ළමෙක් කිව්වා අපිත් එක්ක කියනවා අනේ හාමුදුරනේ මට නම් ඕවට සම්බන්ධ වෙන්න බෑ. මගේ මල්ලි දරපළලා දර විකුණලයි මට මේ වේදම් කරන්නේ. බලන්නේ මතකේ තියෙනවා. එහෙම කළා ඒක නා බොහොම දියුණුවට ගියා. එතකොට අපිට පේනවා ඒ ආපු ගමන හිටිය තැන තමන් උන්න තැන තමන් ආපු ගමන මතක් වෙන්න ඕනේ. ඒ මතක් වීම තමයි තමන්ව රකින්නේ. දැන් අපි මෙහෙම කියමු. ඔන්න ධර්මයේ අහලා අනේ මාත් බණ අහන්න ඕනේ කියලා කෙනෙක් කෙනවා. පහදිනවා. පහදී ඇවිල්ලා ඔන්න සමිතියක තනතුරක් ලැබෙනවා. වගකීමක් ලැබෙනවා. මතක නෑ ඊට පස්සේ ආපු ගමන. තමන් ආවේ කොහොමද කියලා මතක නැති වෙනවා. ඊට පස්සේ තනතුරු තාන්න මාන්නත් එක්ක ඒවට ආසා කළා. ඊට පස්සේ ඒකත් එක්ක යාගේ ජීවිතේ පැටලෙනවා. කෙනෙකුට එහෙම වෙන්න බැරිද? එවෙල ඉඳලා ධර්මයේ වැඩ කරන්නේ නැහැ ජීවිතේට. ධර්මයෙන් බැහැරයි. එතකොට තව කොටසක් බොහොම දුකසේ බොහොම මහන්සි වෙලා පිටරට යනවා. අපි ගමු මැද පෙරදිග යනවා කියලා අම්මා කෙනෙක්. මේ මැද පෙරදිග යනවා අනේ ළමයිවත් ආරක්ෂා කරගෙන මගේ මේ ගේ දොරත් රැකගෙන දිනුවක් ලබන්න ඕනේ කියලා මැද පෙරදිග යනවා. ගිහින් මාසයයි දෙකයි. මොකක් හරි කුණු ගොඩක් සෙට් කරගන්නවා. ඉතින් දිවාපිය බලන් ඉන්නවා කීයක් දරුවෝ බලන් ඉන්නවා කීයක් හරි එවනකන් මතක නැහැ. අවුරුදු දෙකක් තුනක් ඉඳලා ඔන්න අම්මා එනවා කියලා ආරංචි වෙනවා. උන් ඊට පස්සේ අර අම්මා වෙන කොහෙද ගිහිල්ලා පදිංචි වෙලා කියලා. වෙනවද නැද්ද? ඒ වගේ තමයි මේ තිසරණේට ආපු අයටත්. ආපු ගමන මතක නැතුව යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේත් ඒ වගේ හරි අපූර්ව සිද්ධියක් වුණා. මොකද්ද? මේ පැවිදි වුණාට පස්සෙත් තමන් පැවිදි වුණේයි කියලා අමතක වෙනවා. ඊට පස්සේ පැවිදි වෙච්ච කාරණේ පැත්තක වෙන වෙන දේවල් තමයි ඊට පස්සේ කියන්නේ. ඉතින් මේ සුළු දෙයකින් පවා මේ ධර්මයේ අහිමි වෙන්න තියෙන ඉඩකඩ. බුදුරජාණන් වහන්සේගේ කාලේ භද්දිය කියන නගරේ උන්වහන්සේ ජාතියා කියන වනාන්තරේ වැඩ හිටියේ. ඒ කාලේ තරුණ පිරිසක් නිතර බණ අහන්න ආවා. අහලා පැහැදුනා. ඒතර පැහැදුනේ මොකීටද? ධර්මයට. ඒ ධර්මයෙන් කියුණේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. පැහැදිලා බොහෝම ශ්‍රද්ධාවෙන් මහාන වුණා. දැන් මොන්නේ පැහැදිලා බොහොම ශ්‍රද්ධාවෙන් මහානලා ඉන්නවා.
ඉන්නකොට තමන්ගේ පවුලේ ඥාති කෙනෙක් එක භික්ෂුවකට ලස්සන සෙරප්පු ජෝඩුවක් පූජා කළා. ඒ කාලේ මෙච්චර විලාසිතා නැහැ. නමුත් සෙරප්පු තිබුණා බුබුස් කියන තනකොළ වර්ගෙන් අඹරලා හදාපු සෙරප්පු. ඊළඟට මුංජ කියන තන වර්ගෙන් අඹරලා හදාපු සෙරප්පු. කිතුල් කෙඳි වලින් හදාපු සෙරප්පු. නොයි කම්බිලි වලින් හදාපු ඒ කාලේ හැටියට ඉතින් හරි ස්ටයිලිෂ් ඒවා තමයි. එතකොට ඒ සෙරප්පු දෙක දාගෙන දැන් අර ස්වාමීන් වහන්සේ හැඩට ඇවිදිනවා. එතන අනිත් ශා කොහෙන්ද මේ සෙරප්පු දෙක කියලා ඉතින් අපි ආසවලා පූජා කළේ. ඔන්න ගෙවල් වලට ඒගොල්ලොත් පණිඩ ඇරියා. අම්මා අපට සෙරප්පු පූජා කරන්න. එතන මහාන වෙච්ච පුතාට නැත්නම් ඥාතිවරයාට මොකද කළේ? සෙරප්පු පූජා කළා. දැන් මේගොල්ලෝ සෙරප්පු දාගෙන එකතු වෙච්ච වෙලාවට කතා කරන්නේ සෙරප්පු ගැන. ඒ අර දාලා තියෙන සෙරප්පුව බලලා අතට ගන්නවා ෂා හරි හොඳයි කීයක් වුණාද මේක? ඊට පස්සේ මෙයාගේ අනිත් බලනවා ඔයාගේ සෙරප්පු දෙක කොහොමද කියලා බලනවා. එතකොට දැන් මේ පිරිස මුණ ගැහුණු වෙලාවට කතා කරන්නේ මොකද්ද? සෙරප්පු. ඊළඟට යාළුවන්ට පණිවිඩ අරිනවා අලුත් ස්ටයිල් මොනවාද? සෙරප්පු වල. ඒතර යාළුවා අලුත් දැන් තරුණ වයසේ කොල්ලෝ ඉන්නවනේ. ඉතින් යාළුවා ආයේ මොකද කරන්නේ? අලුතින් ආවනම් අලුත් සෙරප්පු ජෝඩුවක් තමන්ගේ හිතවත් ස්වාමීන් වහන්සේට ගෙනිහිල්ලා පූජා කරනවා. දැන් මේ හොරින් සිද්ධ වෙන වැඩසටහන. දැන් මහණෝනේ මොකේටද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. දැන් අතරමං වෙලා ඉන්නේ මොන ගොඩේද? සෙරප්පු ගොඩේ. ඊට පස්සේ ධර්මයේ හැසිරෙන ධර්මයේ තුල ඉන්න භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලාට මේක මහා හිරිකිතේට පෙවුණා. මේ මොකද මේ උනේ? කොච්චර ශ්‍රද්ධාවෙන්ද මේ තරුණ පිරිස පැවිදි උනේ? දැන් මේ සෙරප්පු බදාගෙන මේ සෙරප්පු අල්ලගෙන මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලාව අකමැත්තෙන් එක්කගෙන ගියා. යමන් කියලා එක්කන් ගියා. දැන් බලන්න ඉස්සෙල්ලා කැමැත්තෙන් ආවා. කැමැත්තෙන් පැවිදි වුණා. දැන් බුදුරජාන් වහන්සේව මුණ ගැහින්නත් අකමැති. මොකද්ද මේ වෙච්ච හානිය? ධර්මයට සම්බන්ධ නැති දෙයකට තමන් පැටලීම. ධර්මයට අයිති නැති දෙයකට පැටලීම. මේ පැටලුනේ පින් නැති අය නෙමෙයි. ධර්මය අවබෝධ කරන්ඩ පින නැති අය නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න මහණනි ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හිතාන මව්පියන්ව අත්හැරියා. සොයිරියන් අත්හැරියා. යාළ මිතුරන් අත්හැරියා. ඥාතීන් අත්හැරියා. ගෙදර ඉන්නේද්දි ඕන දෙයක් ඕන වෙලාවක හදාගෙන කන්න බොන්න පුළුවන්කම තිබ්බා. ඒකත් අත්හැරියා. ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන්කම තිබ්බා. ඒකත් අත්හැරියා. මේ සෑම දෙයක්ම අත්හැරියේ මේ අතිබිහි සුළු සංසාරෙන් ඈතර වෙන්න. එහෙම අත්හැරලා ඔබ දැන් Tamanට කිසිසේත්ම උපකාරී වෙන්නේ නැති. තමන්ගේ ධර්ම මාර්ගයට. කාගේ ධර්ම මාර්ගයටද? තමන්ගේ ධර්ම මාර්ගයට කිසිම පිටක් නැති දෙයක පැටලුණා. මෙන්න හොඳට මතක තියාගන්න කාරණයක්. අනුන්ගේ ධර්ම මාර්ගය ගැන නෙමෙයි මේක වැදගත් වෙන්නේ. තමන් යන මාර්ගයට මේකෙන් හානි වෙනවද කියලා. කිසි පිටක් නැති වුණා. ඔබ දැන්වත් ඔය සෙරප්පු වලින් නිදහස් වෙන්න කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලාට එකපාරටම සිහිපන්න. අන්න වෙනස.
මොකද්ද වෙනස? ක්‍රෝධය හටගත්තේ නැහැ. තරහ හටගත්තේ නැහැ. සාමාන්‍යයෙන් කෙලෙස් සහිත පුද්ගලයන්ට වෙන්නේ ඇත්ත කිව්වහම ගැටෙනවා. ගැටිලා ද්වේෂයක් හට ගන්නවා. ඒ එවෙල ඉඳලා අකුසල් වැඩ කරනවා හිතේ. පිහිටක් නැහැ. එතකොට ඇත්ත කිව්වහම ගැටෙන්නේ නැත්තම් ඇත්ත කිව්වහම ගැටෙන්නේ නැත්තේ ඊට වඩා දෙයක් ඔහු තුල තියෙන නිසා. සාමාන්‍යයෙන් යම්කිසි දෙයක් කිව්වහම ඒකට එකපාරට හිත ගැටිලා අවුල් වෙනවා නම් ඒකේ තේරුම ඇතුළ හිස්. ඇතුළ හිස් නැත්තම් එකපාරට ගැටෙන්නේ නැතුව එයා ඒකේ අර්ථයේ කාරණේ තේරුම් ගන්නවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ඒ කියප ගමන් කාරණේ තේරුම් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දසබලධාරී බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් දේශනා කළා. යං හි කිච්ඡං තදපවිද්ධං අකිච්ඡං පන khෛරති උන්නලානං පමත්තානං තේසං වඩ්ඩಂತಿ ආසව තමා කළ යුතු යමක් ඇතනම් ඒ කියන්නේ ධර්මයේ තුල කළ යුතු යමක් ඇද්ද එයම අත්හැර දමා ඇත්තේ තමන් කරන් යමකට ආවද තිසරණීට ඒක අත්හැරලා නොකළ යුතු දෙයමයි කරන්නේ නොකළ යුතු දෙයමයි කරන්නේ මානයෙන් ඉහළින් සිතාගෙන තමන් ගැන මාන්නෙන් හිතට අරගෙන ඒක කරන්නේ පමාවෙන් කල් ගෙවයි නම් ප්‍රමාදෙන් නම් යා වාසය කරන්නේ ඔවුන් තුල කෙලෙස්මයි වැඩෙන්නේ මොනවද කෙලෙස් වැඩෙන්නේ ඊළඟට දෙවෙනි ගාථාවෙන් කියවෙනවා යේසංච සුසමාරද්ධා නිච්ඡං කායගතා සති අකිච්ඡං තේ නසේවಂತಿ කිච්චේ සාතච්චකාරිනෝ සතානං සම්පජානානං අත්තං ගච්ඡanti ආසවා කය අනුවගිය සිහිය නිතරම අන්න කළ යුතු දේ තමන්ගේ කය අනුවගිය සිහිය නිතරම යමෙකු තුල මනවින් වැඩෙයි නම් නොකළ යුතු දේ ඕන් නොකරති කළ යුතුම දේ කරයි නිතරම හොඳ සිහිය හා නුවණ ඇති විට ඔවුන්ගේ කෙලෙසුන් නැසෙත්මයි එදා ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ කොච්චර සාර්ථකද කියන්නේ ආර භික්ෂුන් වහන්සේලා සෙරප්පු ගලවලා වීසි කළා සිහිය පිහිටියා රහතන් වහන්සේලා බවට පත් වුණා එතකොට ඒ කාලේ හිටිය මිනිස්යන්ගේ ස්වභාවය තේරුම් ගන්න බහුල වශයෙන් මිනිසුන්ගේ අපිට මේක උදව් වෙනවා මොකද්ද ඒගොල්ලන්ටත් තමන්ගේ ජීවිතේ අවුල් වෙන දේවල් තමන් තුළ තිබ්බා තමන්ගේ ජීවිතේ අර්බුදයක් කරා ගෙන යන දේවල් තමන් තුළ තිබ්බා ඒ වගේම තමන්ව අවබෝධය කරාගෙන යන දේ තමන් තුළ තිබ්බා මේ කාලේ තමන්ව අවුල් කරන දේවල් තමන් තුළ තියෙනවා අවබෝධ කරන දේවල් නැtei කිව්වට කමන්නේ මොකද අවබෝධ කරන දේවල් තිබ්බනම් ඒක ඉස්මතු වෙන්න එපා ඒක ඉස්මතු වෙන්නේ නැත්තම් අවබෝධ කරන දේවල් තිබුණා කියලා කියන්න බෑ. එතකොට බලන්න දැන් මේකෙන් අපිට පේනවා මේ ලෝකේ ඇතම් චරිත ඒ කියන්නේ සමහර අය ඉන්නවා
ඒගොල්ලන්ගේ ජීවිතය තුළ අවබෝධ කරන්න ඕන දේවල් මොකුත් නැහැ. අවබෝධ කරන්න ඕන දේ වේලිච්ච දර ගොඩක් තියෙනවා කියලා කියමු. ගින්නක් අවුලවන්න වේලිච්ච දර ගොඩක් තිබ්බ පමණින් ගින්න ඇවිලෙයිද? නැහැ. ගින්න අවුලව ගන්න යම්කිසි දෙයක් ඕනේ. අපි කියමු තියෙනවා ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි. Taman ළඟ ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි තියෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? ඒ ගිනි කූර ගිනි පෙට්ටිය ඇතුළපු ගමන් ගින්න එනවා. ඒ ගින්නෙන් අරගේ දරගොඩ අවුලව ගන්නත් පුළුවන්. Taman ළඟ ගිනි කූරයි ගිනි පෙට්ටිය නැත්තම් දරගොඩ ළඟ වටේ ඉඳලා මම මේක කොහොම හරි අවුල ගන්නවා. කොහොම හරි අවුල ගන්නවා කියලා කොහොම හරි අවුල ගන්න පුළුවන්ද? බෑ. ආන්ගේ වගේ තමයි වර්තමාන මිනිස්සු. කොහොම හරි අවුල ගන්න බෑ ඒක. ඒකට Taman ළඟ තියෙන්න ඕනි අවුල ගන්න දේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමන්ගාම ප්‍රඥාව නැත්තම් ධර්මය ඇහෙනවා. ඇහෙන ධර්මය මතකයට යනවා. සමහර විට මතකයට යනවා, සමහර විට මතකයට යන්නේත් නැහැ. එතකොට ඒක ගලප ගන්නත් බෑ. ගලප ගන්න බැරි ඇයි? ගිනි කූරත් නැහැ, ගිනි පෙට්ටියක් නැහැ. දර ගොඩකුත් තියෙනවා නම් ගිනි කූරයි ගිනි පෙට්ටියකුයි නැත්තම් ඒකේ නම් මොකද්ද කරන්න ඕනේ? ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි ලබා ගැනීමයි. Taman ළඟ තියනවා කියලා හිතාගත්තට ඒක නැත්තම් ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් මිනිස්සු ළඟ ගිනි කූරයි ගිනි පෙට්ටියයි තිබ්බා. එතකොට මේ ධර්මයේ ඇහෙනකොට දැන් එයා දන්නේ Taman ළඟ ගිනි කූරයි ගිනි පෙට්ටියයි තියෙනවා කියලා. එයා අතට අරගෙන අතුල්ලප ගමන් ඇවිලෙනවා. එතකන් අඳුරේ හිටියේ. නමුත් එයා ළඟ තිබුණ අවුලව ගන්න ඕන දේ. මේ කාලේ මිනිස්සුන්ට ඒක නැහැ. මේ කාලේ මිනිස්සුන්ට ඒක නැහැ. ඒක අපිට තේරුම් ගන්නත් සෑහෙන කලක් ගියා. ඒක නැති බව. එතකොට අපි කියමු ගිනි කූරයි ගිනි පෙට්ටියයි නැහැ. එතකොට ගිනි අවුලව ගන්න බෑ. එහෙනම් ඉඳ තියෙන එළියද අඳුරේද? අන්ධකාරේ. ඔය එක කොටසක්. තව අවස්ථාවක්, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කාලේ මිනිස්සු හිටියා ප්‍රඥාව දල්ව ගන්න පුළුවන් මිනිස්සු හිටියා. ඒගොල්ලෝ තමයි සෝවාන් වුණේ. සකදාගාමි වුණේ, අනාගාමි වුණේ, රහත් වුණේ. තව මිනිස්සු කොටසක් හිටියා ගිනි කූරු ගිනි පෙට්ටි නැති. තව හිටියා කොටසක්. ඒකේ අර කොටසට ගිනි කූරයි ගිනි පෙට්ටිය කියලා මම මොකද්ද කිව්වේ? ප්‍රඥාවන්තකම. මේ ප්‍රඥාවන්තකම නැති මිනිස්සු. ප්‍රඥාවන්ත කෙනාට ඒක පට ගාලා සිද්ධ වෙනවා. ඒක ඒ කියන්නේ දැල් වෙන දේ එකතු වුණාම දැල් වෙන එක ස්වභාව සිද්ධියක්. ඒක වෙනවා. අවබෝධය කියන්නේ රංගපාන එකක් නෙමෙයි. අවබෝධය කියන්නේ හුවා දක්වන එකක් නෙමෙයි. අවබෝධය කියන්නේ ජීවිතය පිළිබඳ අර්ථය පසක් කිරීම. එතකොට ජීවිතය පිළිබඳ අර්ථය ස්පර්ශ කළොත් යත් එක්කේ ජීවිතාර්ථය තියෙනවා. ජීවිතාර්ථය තියෙනවා නම් එයාට අවබෝධය කියන එකේ රැකවරණය හැමතිස්සෙම එනවා. ඉතින් මේ කාලේ මිනිස්යන්ට ඒක නැහැ. එහෙනම් මිනිස්යන්ට වමනාම කරන කොටස නැහැ. ඒ වමනාම කරන කොටස බුද්ධ කාලේ මිනිසුන්ට තිබ්බා. බොහොම දුප්පත් අය. මං ඉස්සර කල්පනා කළා මේක මොකද්ද මේ උනේ කියලා. ඒ කියන්නේ මේ කියන දහම් කතාවම මේ කියන පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය මේ සියල්ල ඒ කාලේ මිනිස්සු ඇහුවා. දැන් වගේ මහා දැන උගත් කොලීජි වලට ගියපේ නෙවෙයි. කාලේ දර කඩ ආපු මිනිස්සු. දැන් බලන්න හිතලා
උපක ආජීවක. දැන් බුදුරජාණන් වහන්සේ බරණැසට වඩිනවා. දැන් උපක දැක්ක බුදුරජාණන් වහන්සේ දැකලා කිව්වා හරි ලස්සනයි නෝ තමුන්නාන්සේ. තමුන්නාන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. තමුන්නාන්සේ සාන්ත ස්වභාවයකින් ඉන්නවා වගේ පේනවා. තමුන්නාන්සේගේ ගුරුවරයා කවුද? එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? උපක මට ගුරුවරයෙක් නෑ. මම මේ ධර්මය අවබෝධ කළේ තනියම. මම මේ රාග දේශ මොහ නැති කළා. එතකොට අහනවා ඒ කියන්නේ වහන්සේ අනන්තයටම දින්නද? අනන්ත ජින අනන්තයටම දින්නද කියලා ඇහුවා. අනන්ත ජින කියන්න පුළුවන් කිව්වා මට. මෙයාගේ හිතට මේක ගියා. උපකගේ හිතට ගියාට ඒ හිතේ තියෙනවා කියන්නේ යාගාව තියෙනවා. මොකද්ද තියෙන්නේ? ගිනි පෙට්ටිය තියෙනවා. ගිනි කූර තියෙනවා. ඒක ඇතිල්ුනේ නැහැ. එහෙවම කැලේ ගියා. කැලේ ගියේ කොහෙද? වැදි ගම්මානයකට. වැදි ගම්මානයකට ගිහිල්ලා ඒ වැද්දන්ගේ රැළේ නායකයා හම්බ වුණා. කිව්වා මම මේ කැලේ ඉන්න කැමතියි ගල්ලේනේ තපස් කරන්න. ඉන්න කිව්වා. මං හැමදාම ඔහෙට බත් ගෙඩියක් ගෙනත් දෙන්නම් කිව්වා. ඊට පස්සේ වැද්දා පිරිසත් එක්ක වෙන කැලෑවකට දඩයන් ගියා. යන්න කලින් දවසේ කිව්වා දැන් ගෙනත් දෙන්න විදියක් නැහැ. තාපසින්නාන්සේ අපේ පැල් කොටේට වඩින්න කිව්වා. මං කියලා තියෙන්නේ කිව්වා. ආමිනේට කියලා තියෙන්නේ කිව්වා බත් ගෙඩිය ලෑස්ති කරලා දෙන්න කියලා. ඉතින් උපක ආජීවක ගියා පැල් කොටේට උදේ බත් ගෙඩිය ගන්නට. ආමිනේ කිව්වා කෙලීට කෙල්ලේ චාපා අර බත් ගෙඩිය යන වරින් තාපසින්නාන්සේ වැඩලා ඉන්නවා. චාපා බත් ගෙඩියත් අරගෙන පැල් කොටින් එළියට ආවා. උපක දැක්කේ මොකද්ද? වලාකුලින් විදුලියක් ආවා. මිදුල් පොජ්ජ දිලිසුණා. කෙල්ල දැක්කා විතරයි උපකගේ තපස් සුන්නත් දූලි. එතකොට බොහෝම අමාරුවෙන් හිත හදාගෙන අරක බත් ගෙඩිය ගත්තා. අරගෙන දැන් ඉතින් කේන්ද්‍රි ගගා කන්ද නැග්ගා. බත් ගෙඩිය වීසි කළා. මට ඕනේ බත්. මම මොකටද තනි පංගලෙම ඉන්නේ? මොකටද මම මේ කැලේ ඉන්නේ? දැන් හැම තැනම මෙවි පේන්නේ කාවද? චාපා වැදි කෙල්ල. අන්තිම දැන් නොකානොබී ඉන්න උපක මේ ධර්මය අවබෝධ කරන්න පින තියෙන එක්කෙනා නොකානොබී ඉන්න වැටිලා ආවා වැඩි නායකයා ඇවිල්ලා ඇහුවා ගෙදර ඇවිල්ලා ඇහුවා තාපසින්නාන්සේ ආවද කිව්වා එක වංගියක් නම් ආවා කිව්වා ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ කිව්වා බලන්න ගියා තාපසින්නාන්සේව බලන්න ගියා මෙහෙන් 4 ගාක් දාලා වැටලා ඉන්නවා ඇඟට පණි නැහැ ඊට පස්සේ මෙයා ගිහිල්ලා වතුර වක් කරලා කටට යන්තම් පණ ගත්ත කියාපන් තාපසෝ මොකද උනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මට නම් වෙච්ච දේ කියන්න බෑ කිව්වා කටක් කැරලා. මං යනවා වලපල්ලට කිව්වා. මට මැරෙන එක හරි සනීපයි කිව්වා ඉන්නවාට වඩා. ඉතින් ඇයි මොකද උනේ උඹ බය වුණාද? අලිය දැක්කද? වලහ පැන්නද? මොකද උනේ කියලා ඇහුවා උඹට. කිව්වා මට එහෙම මොකවත් උනේ නෑ කිව්වා මගේ මොළ දණ්ඩ කුලප් වුණා කිව්වා. උඹේ දූ නිසා. කාරණේ කිව්වා මෙහෙමයි. දූ සිඟිත්ත ලැබුණොත් මම පණ තියනවා නැත්තම් මම මෙහෙම වලපල්ලට යනවා කිව්වා. බන්දලා දුන්නා. දැන් උපක මොකද කරන්නේ? දඩයන් කාර්ය පිටිපස්සේ යනවා. දඩයන් කරන මාස්ටික කරිය තියන් ඉනවා.
දැන් මේ පවුලට දරුවෙකුත් උපන්නා. දැන් මේ කුලෑටි සැමියා. ඒ තාපසයා නෙවෙයි. අර දඩයන්කාරයන්ගේ තියෙන ගුරුසු ගති නෑ තාපස ගති. කුලෑටි. ඒ තාපසයා දකින්නකට අර චාපා හින්ට් පාස් කර කර තමයි ළමයා නලවන්නේ. තාපසයාගේ පැටියෝ බුදිය ගන්න. උඹටත් බත් ගෙඩියක් ඕනේද? ඔහොම කීකේ නලවනකට අන්න මතුණා කාමේ ආදීනව. මතුවලා කිව්වා ඈ චාපා. ඔබ තාමත් මට හින්ට් පාස් කරනවා නේද? මං යනවා මේ නාලා කියන වැදිගම දාලා. මට උන්වහන්සේව මතක් වෙනවා. අන්න මට උන්වහන්සේව මතක් වෙනවා. අන්න ගිනි කූර ගිනි පෙට්ටිය තියෙනවා. මතක් වෙනවා කිව්වා. ඉදා මං ඇහුවා උන්වහන්සේගෙන් කවුද තමුන්වහන්සේගේ ගුරුවරයා. එතකොට මට දැන් චාපා මේ වැඩි කෙල්ල අහුම්කන් දීගෙන ඉන්නවා. එතකොට දවසක් මෙයා ඒ චාපා බැඳපු අලුත කිව්වා. චාපා ඇහුවා. හැබැයි ඔය ඇත්ත මොකෝ මට මෙච්චර ලිංගතු? එතකොට කුපක කියනවා උඹ හරි මනස්කාන්තයි. උඹ මල් පිපිච්ච දෙලුම් ගහක් වගේ. ගඟ මැද්දේ දූපතක් තියෙනවා. ඒ දූපතේ පළුල් ගහක් වගේ. උඹ හරි ලස්සනයි කිව්වා. හැබැයිට කියලා චාප සතුටු වුණා. දැන් චාප ඒක ආයෙ මතක් කළා. එතකොට කොහේගේ දෙලුම් ගහ? කොහේගේ පළුල් ගහ? ඊට පස්සේ කිව්වා උපකට කිව්වේ කළු කියලා චාප. චාප කළු මමයි අපේ අපුච්චයි පවුලේ අයයි උඹට වසඟ වෙලා ඉන්නේ කිව්වත්. දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් ඔහොම කතා කරන්න වටිනවද කියලා ඒවා දාලා යනවා කියලා. එතකොට උපක කියනවා මේ ගෑණියේ මම යනවා යන්න කිව්වා මේ නාලා ගම දාලා යනවා. උඹේ ඔය වර්ණනාව උඹට ආස කෙනෙකුට නම් මහ විශාල එකක් වගේ පෙනේවි. මට නම් එහෙම නැtei දැන් කිව්වා. මේ ස්ත්‍රී රූපේ තමයි කිව්වා කැලේ තපස් කරාපු තාපසින් ආන්සලාවත් බැඳලා අල්ලගත්තේ. එතකොට චාපාට හිතුණා එහෙනම් දැන් මෙයා යන්න එහෙම යන්න දෙන්න බෑ කිව්වා. උඹ යන්න හැදුවොත් මේ කොල්ලව මම පොලිය ගහනවා කිව්වා. පොල්ලකින් තල්ලලා මරනවා කිව්වා. මේ කොල්ලන්ට හදි කැටුවාම උඹේ මොළ දණ්ඩ ගිනි ඇවිලිලා ඔහොම අඬ හිටීවි කිව්වා. එතකොට කිව්වා උපක ගෑණියේ මෝඩ ගෑණියේ ඕව කියලා මාව නවත්තන්න බෑ කිව්වා. මං යනවා අයි උන්නාන්සේ හොයාගෙන කිව්වා. මට මතක හිටියට උන්නාන්සේ කිව්වේ නීරංජරා ගම්තිරේ වැඩින්නවා කියලා මට ආරංචි කිව්වා. දැන් චාපා දැන් බලන්න මේ තමන්වත් දාලා යනවා කිව්වා. පුතාවත් දාලා චාපා උපකට ලං වෙනවා. ලං වෙලා කියනවා අනේ ආයිමත් කියන්න ඒක. මං හරි ආසයි ඒක අහන්න. දැන් කාලේ ගෑනුන්නේ ඒ කාලේ ගෑනුන්නේ වෙනස. දැන් කාලේ අලුත බඳපු ජෝඩුවක් එක්ක ළමෙක් ඉඳලා පිරිමියා දාලා යන්න ගියොත් ඒ ගෑණිගේ මොළ දණ්ඩ ගෙනියන්න මොකක් වේද ගෙනි අරගෙන ළමයාත් අරගෙන සාප කරාවි නේද? ඇයි හේතුව? ගිනි කූරුත් නැහැ ගිනි පෙට්ටිත් නැහැ. දෙකද වෙනස? ඒ කාලේ තිරිය ගිනි කූරු ගිනි පෙට්ටි නැති අය. එතකොට චාපා කියනවා කළු ආයෙත් කියන්ට මට ඒක ඇහෙන්න. ඉතින් කියනවා ඒ උන්නාන්සේ හරි ලස්සනයි කිව්වා. රත්තරන් පාටයි කිව්වා. ඉඳුරන් සාන්ත වෙලා කිව්වා.
බලානින්ට ආසාවී බැරුවා කිව්වා. උන්වහන්සේ ලස්සන දෙයක් කියයි කිව්වා. එතකොට මෙහෙම උන්වහන්සේ තමයි ලෝකෙට පිහිට කිව්වා. දැන් ටික ටික චාපගේ හිතත් ධර්මයට ආසා වුණා. ඊට පස්සේ චාප අහනවා හැබැයිට කලු උඹ යන්නේ කොයි පළාතටද? මේ වැද්දිනේ කොහෙටද යන්නේ කියලා ඇහුවා. රජගහටද කියලා ඇහුවා. කොහෙද යන්නේ කියලා ඇහුවා. ගයාවටද කියලා ඇහුවා. දන්නේ නැහැ කිව්වා. මං යනවා කිව්වා උන්වහන්සේ හොයාගෙන. මං උන්වහන්සේ හොයාගෙන ගිහින් මං උන්වහන්සේගේ ශාසනයට ඇතුළු වෙනවා කිව්වා. එතකොට චාපා කියනවා එහෙනම් ඔයා ගොහින් ලෝකනාථයන් වහන්සේව පැදකුණු කරලා වන්දනා කරන්න. බලන්න මේ වැද්දිගේ හිත විනාශ වෙච්ච තාලේ. පැදකුණු කරලා වන්දනා කරන්න. මාත් කැමති උන්වහන්සේගේ රැහෙට. මිටින් අත්හැරපු කුරුල්ලෙක් වගේ උපක ගියා. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. රහත් භික්ෂුවක් වුණා. චාපට ආරංචි වුණා. දැන් තමන්ගේ සැමියා පැවිද්දෙක් කියලා. චාප ඇඟිලි ගණන් කර කර ඉන්නවා. ඒ රැහෙට යන්න. කොල්ලුවන් ලොකු වුණා. පුතේ යමන් ලෝකනාථයන් වහන්සේ බැහැ දකින්න ගියා. චාප භික්ෂුණියක් වුණා. පුතා භික්ෂුන් අතරට ගියා. ඒ දිනත් රහත් වුණා. අම්මයි අප්පයි කැකුලයි තුන් දෙනාම රහතන් වහන්සේලා වුණා. මෙකල සිහිනින්වත් බෑ. ඒක තමයි මානසික දියුණුව. දැන් බලන්න එහෙම කියද්දී අර චාපට පුළුවන් වුණා දුක මැඩගෙන ප්‍රඥාවට ඉඩ දෙන්න. හැඟීම මැඩගෙන නුවණට ඉඩ දෙන්න. අද කාලේ නම් ධර්මයටත් බණී, ඒ මනුස්සයට සාප කරයි, ශාස්ත්‍රුන් වහන්සේට සාප කරයි, හොඳ පවුලොට් එකක් රැස් කරගනි. බලන්න මේ වෙනස. දැන් මුල්ම කාලේ අපිත් ධර්මයේ ගැඹුරු ධර්මයේ විස්තර කළා, පටිසම්භිදා විස්තර කළා. කෝ ප්‍රතිඵල? අදත් මේ ලෝකේ හැමෝම කතාව වී ඉන්නවා. එතකොට මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? තමන් තුළ ප්‍රඥාව නැති සාපේ. තමන් තුළ ප්‍රඥාව නැත්තම් ඒක එක සාපයක්. ප්‍රඥාව නැති වුණාට තවත් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. අඩු ගානේ මේ ක්‍රමේවත් රැක ගන්න ඕනේ. ඒකත් වෙනසුනොත් නම් සුන්. ඔන්න මේ කාලේ මිනිස්සුන්ට ප්‍රඥාව නැහැ. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැහැ කියලා අපි මේක අතහැරෙන්නත් බෑ. ඒ ප්‍රඥාව නැහැ කියලා මේක අතහැරියොත් ඉතුරු වෙන්නේ කෙලෙස් විතරයිනේ. කෙලෙස් ගොඩේ ඉඳලත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ප්‍රඥාව නැති භික්ෂුන් හිටියා. ප්‍රඥාව නැති භික්ෂුණීන් හිටියා. ප්‍රඥාව නැති උපාසකවරු හිටියා. ප්‍රඥාව නැති උපාසිකාවෝ හිටියා. ඒ ප්‍රඥාව කියලා කිව්වේ අර ගැඹුරට තේරුම් ගන්න බෑ. කෙලෙස් වෙනකට හිත කලබල වෙනවා. ප්‍රඥාව නැති තැන ජීවිතේ තද බල ලෙස Tamanට හානි කරන්නේ මාන්නයයි. මාන්නය තමයි ලොකුම හානිය කරන්නේ. එතකොට මේ මාන්නෙත් එක්ක අනිත් කෙලස් ටික ඔක්කොම රොද බැඳ ගන්නවා. කුණු මසට නිලිමැස්ස වහනවා වගේ. ඉතින් ප්‍රඥාව නැති මිනිස්සුන්ට දැන් ප්‍රඥාව නැහැ කියන්නේ එක වාසනාවක් නැහැ. තව එක වාසනාවක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මොකද්ද? ඒකට කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවටත් හානි කරගත්තොත් දැන් ප්‍රඥාව කියන්නේ ඊට වඩා ගුණා දියුණු එකක්.
ඒකට ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. පැහැදෙන බව. පහන් සිත. ඒ පැහැදෙන බව ගලපගෙන කරුණු සහිතව කරගත්තොත් ඔන්න බේරින්න තව එකක්. ප්‍රඥාව නැති කෙනාගේ අනතුර මොකද්ද? පැහැදීම ඉක්මනින් නැති කර ගන්නවා. පැහැදීම වහා නැති කර ගන්නවා. පැහැදීම පවත්ව ගන්න දක්ෂ වෙන්න ඕනේ. පැහැදීමට යම් කිසි නුවණක් ඕනේ. ඒ කියන්නේ ආර්ය සත්‍ය දකින්න ප්‍රඥාවකට යන්න බැරි වුණත් යම් කිසි නුවණක් ඕනේ සිත පහද ගන්න. ඒ නුවණ නැත්තම් ඒකත් නෑ. එතකොට දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නවනේ අර සැඩොල් ආච්චි. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක ඒ ආච්චි මැරිලා ඊළඟට උපදින්න කොහෙටද නියම වෙලා හිටියේ? නිරයට යන්න. දැන් අපි දන්නවද අපි මැරිලා නිරයට යන්න නියම වෙලා ඉන්නවා කියලා? අපි දන්නේ නැහැ. අපි බොහෝ මාන්නෙන් ඉඳි. අපි දන්නවද අපි මැරිලා പ്രേත ලෝකෙට යන්න නියම වෙලා ඉන්නවා කියලා? ඒ දන්නේ නැහැ. ඒතර අපි දන්නවද අපි මැරිලා අසුර ලෝකෙට යන්න නියම වෙලා ඉන්නවා කියලා? ඒ දන්නේත් නැහැ. අපි දන්නවද අපි මැරිලා තිරිසන් අපාය උපදින්න නියම වෙලා ඉන්නවා කියලා? මොකවත් දන්නේ නැහැ. අපි මේ ජීවත් වෙන ලෝකෙ තුල පුහු මාන්නකින් ඉන්නවා. එතකොට මේ මාන්නයට ලබා දෙන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට මේ ජීවත් වෙන කාලේ සිත පහදවා ගන්න කරුණු ලැබෙනවා. අපටත් අර ෂැඩෝල් තැනැත්තිට වගේ ඒ ෂැඩෝල් තැනැත්ති නම් හරි දක්ෂයි. වහා හිත පහදවා ගත්තා. කුණ්ඩලකේසි හරි දක්ෂයි. කුණ්ඩලකේසි නෙමෙයි මට්ට කුණ්ඩලි. මට්ට කුණ්ඩලි හරි දක්ෂයි. එයාත් නිරයට යන්න හිටියේ පොඩි කොළුවා. දැන් බලන්න දැන් පොඩි දරුවෙක් මරණාසන්න වෙලා කවුරුත් දන්නවද එයා නිරයට යනවා කියලා? අද මේ පොඩි වයසේ අය කොච්චර මැරෙනවද? කවුද දන්නේ නිරය යනවා කියලා? අද වයසට පලච්ච අය කොච්චර මැරෙනවද? මැරිලා නිරයට උරුම වෙච්ච නිරයට නියම වෙච්ච අය කොච්චර ඇද්ද? එතකොට අද කොච්චර මැරෙනවද? ඒ මැරෙන අය මොනතරම් නිරය යනවද? නිරයට නියම වෙලා. අද කොච්චර මැරෙන අය പ്രേත ලෝක යනවද? අද කොච්චර මැරෙන අය තිරිසන් අපාය යනවද? අසුරයන් එක්ක එකතු වෙනවද? නමුත් ජීවත් වෙලා ඉඳෙද්දී තමන් ඉන්නේ මිනිස් කයකින්නේ. මනුෂ්‍ය ශරීරයකින් ඉඳෙද්දී මේ හිත ඇතුලේ අර්බුදේ තමන් දන්නේ. ඒ මනුෂ්‍ය ශරීරයටයි තමන්ට පේනවා තමන්ගේ වගේම මිනිස් සිරුරු ඇති අනිත් අයත්. එතකොට හිතෙනවා තමන් හරි කියලා. තමන් බේරිලා කියලා. තමන්ට සුවසේ ඉන්න කෙනෙක් කියලා. ඒ බඳු මෝඩ කෙනෙක් හිතන්නේ හරි මං රස්සාවල් කළා. මම ළමයි හැදුවා. ළමයි රැකී ආරක්ෂාවල් හදලා දුන්නා. ළමයි බන්දලා දුන්නා. මට දැන් සැනසෙල්ලේ බැරින්න පුළුවන්. තමන් දන්නේ නැහැ තමන්ගේ මැරිලා කොහෙද යන්නේ කියලා. මේක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා තමන්ව සුගතිය ගෙනියන්න නම් අඩු ගානේ මං කිව්වේ ඒක ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පිනක් නැත්තම් ඒ කෙරෙහිත් පහදින්න ඕනේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා භික්ෂූන් ගොඩක් භික්ෂුන් වහන්සේලා රහත් වුණා. ගොඩක් භික්ෂුණීන් වහන්සේලා රහතුන් උපාසකවරු උපාසිකා රහත් වුණා. දැන් බලන්න අර වැඩි කෙල්ල. මෙලෝ ඉස්කෝලේ ගිහින්ද ඔය කෙල්ල? නෑ. අර කොළු පැංචා කැකුලා ඉස්කෝලේ ගිහින්ද? නෑ. දඩයන් කරාපු අය.
ඔය අවබෝධ කළේ. ඒ අවබෝධය ඇති කරන හිතේ තියෙන හැකියාව ගිනි පෙට්ටිය ගිනි කූරයම. ඒක ගහප ගමන් ඇවිලෙනවා. නමුත් ගිනි කූර කළු පාටයි. ගිනි පෙට්ටිය අර තියෙන තලෙ පැත්තත් කළු පාටයි. බැලු බලමට පේන්නේ නැහැ. ගින්නක් හිතන අවුලන්න පුළුවන්කම. ඒ වගේ කවුරුත් හිතයිද තාපසේකුත් මේ සහයට එන්න මේ වැඩි ළඳ අනාගතේ රහත් භික්ෂුණියක් වෙයි කියලා තිබුණා ඒගොල්ලෝ ගාව. අද අපි හොඳට සුදුත් ඇඳගෙන නැත්තම් අපි හොඳට ඉස්සරවල් බාලා සිවුරු පිරිග පුළුවන් බොහොම ලස්සනට හත්මන් කරනවා. නමුත් හිතට බාහිර කෙනෙක් හිතයි මේ සාන්ත ගමනක් කියලා. නමුත් හිත ඇතුලේ තියෙන මොකද්ද? ඊට හාත්පසින් වෙනස් දෙයක් වෙන්න පුළුවන්. බැරිද හිම එකක්. ඉතින් ඒ නිසා මේ කාලේ ආටෝපෙන් සාටෝපෙන් යුත් ලෝකේ රැවටෙන්නේම ආටෝපෙට. සාටෝපෙට. අර්ථයටනේ. අර්ථය අල්ලන්න දක්ෂ නැහැ. එතකොට හිත පහදව ගන්නත් මේ කල ලේසි නෑ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ ප්‍රඥාවෙන් එන්න මිනිස්සු හීන වෙද්දී ප්‍රඥාවෙන් හීන වෙද්දී හිත පහදවා ගන්න තියෙන එකත් නැති කරගත්තොත් සිත පහදවා ගන්න තියෙන අවස්ථාවත් නැති කරගත්තොත් එයාට කිසිම දෙයක් ආයේ මේ මනුස්ස ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. එයාට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ සිත අපහැදිච්ච ගමන් නොපහන් සිතින් යමක් කියයිද? නොපහන් සිතින් යමක් කරයිද? තමාගේ පසුපසේ ඒක තමාගේ පසුපසේ. ඉතින් මේ නිසා නොපහන් සිතින් යන දේවල් පසුපස එනවා. පහන් සිතින් එන දේවලුත් පසුපස එනවා. එහෙනම් අපි ගොඩාක් මහන්සි ගන්න ඕනේ සිත පහදවා ගන්න. සිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමට තමයි මම ওই දස බල ඥාන විස්තර කරලා දුන්නේ. විසරද ඥාන විස්තර කරලා දුන්නේ. බුදු ගුණ විස්තර කරලා දුන්නේ. ඒ ඔක්කොම පාලියෙන් තියෙන්නේ. මම පාලියෙම කියවන සිත පහදින්නේ නැහැ. පාලියෙම කියවන සිත පහදින්නේ නැහැ. අපි ගමු මෙහෙම එකක්. ඔන්න දැන් මම ඉන්දියන් කෙනෙක් නැත්තම් හින්දි දැන් අපි ගත්තා මම බුද්ධ ගයාවට ගියා. කියමු බුද්ධ ගයාවේදී මට ගහක් කපන්න ඕනේ එතන. පැලයක් තියෙනවා. මම ඒ ළමයාට කිව්වා ළමයෝ පිහි අරන් එන්න. ළමයාට තේරෙනවද මේ භාෂාව? නෑ. මේ ගහ කපාපා. තේරෙනවද? නෑ. මේ ගහ අයින් කරන්න ඕනේ. තේරෙනවද? එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? हिंदी කියන්න ඕනේ लड़का चाकू लेके आओ. ये पेड़ काट दो. हम हटाना चाहते हैं. අන්න කොල්ලට තේරෙනවා. මම ඒක කියන්නද කිව්වොත් ළමයෝ පිහි යන්නවර. කපාපි මේක. මම මේක අයින් කරන්න ඕනේ. ඒ වගේ තමයි පාලියෙන් තියෙන එක සිංහලෙන් හරව ගන්න නැතුව ඒකට පහදිනවා කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒක සත්‍යයක් නෙමෙයි. ඒකෙන් අර්ථයක් ලැබෙනවා කිව්වොත් ඒකත් බොරුවක්. ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් ඉස්සෙල්ලා ලැබෙන්න ඕන එක කියන එක්කෙනාටයි. ඒකේ අර්ථය. එතකොට ඒකේ වචනේ බලේ නැති වෙනවා කියන ඒකත් බොරුවක්. භාග්‍යතුන් වහන්සේගේ වචනේ බලේ තියෙන්නේ අර්ථයත් එක්කයි. ඒ අර්ථෙ නැති වෙච්ච ගමන් ඒ වචන 1000ක් ලක්ෂයක් කටපාඩම් කරගෙන කී හිටියත් ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට තේරෙන භාෂාවෙන් අපි ඔබට කියා දුන්න කෙනෙකුට අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දෙයක් තථාගත දස බල ඥාන. අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දෙයක්.
ඊළඟට අහන්න ලැබෙන්නේ දුර්ලභ දේවල්. විසරද ඥාන. අහන්න ලැබෙන්නේ දුර්ලභ දේවල්. අරහත් ආදී බුදුගුණ 9. ඉතින් මෙව ඇහුවාම එයා ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ඒ අහපු දේ ගැන පහදින්න ඕනේ. අනේ මං මිබඳු වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ ගියා කියලා සිත පහදවා ගන්න ඕනේ. ඒ සිත පහදවා ගැනීමට යා දක්ෂ නැත්තම් අදක්ෂ නම් එහෙනම් ඊළඟ එකක් නැහැ. එතකොට පළවෙනි එක නැහැ කොහෙත්ම. මොකද්ද? ඔව් ගිනි කූරයි ගිනි පෙට්ටියයි නැහැ. ඊළඟට මොකද්ද නැත්තේ? වතුර බෝතලෙත් නැහැ. ඇයි? පිපාසයට බොන්න තියෙන එක. ඒකත් නැහැ. අන්ධකාරයේ තමයි. අන්ධකාරයේ හරි වතුර බිව්වොත් පිපාසය නිවෙනවද නැද්ද? නිවෙනවා. හිත පහදවා ගන්න තියෙන අවස්ථාව නැත්තම් වතුරත් නැහැ. වතුරත් නැහැ. හරියට හිත පහදා ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන උන්වහන්සේ වදාළ ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ හරියට පැහැදිලි කරගත්තොත් තමන් එතකොට මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. මේක තමයි දුක උපද්දවෙන කාරණා. මේක ආර්ය සත්‍යයක්. මේක තමයි දුකෙන් නිදහස් වීමයි කියන්නේ. මේක ආර්ය සත්‍යයක්. මේක තමයි දුකෙන් නිදහස් වන්නා වූ මාර්ගය කියලා. මෙන්න මේවට තමයි අද ඒ පැහැදීමට තමයි අද බාධා තියෙන්නේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් අපි ගමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. ඊළඟට තියෙන්නේ මොකද්ද? සම්මා සංකල්ප. සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන එක අයිති වන්නේ කොයි කොටසටද? ප්‍රඥා කියන කොටසට. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කොටස අයිති වෙන්නේ මොකේටද? සීල කියන කොටසට. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ කොටස අයිති වෙන්නේ සමාධිය කියන කොටසකට. එතකොට මොකක්ද දෙකෙන් තියෙන්නේ? ප්‍රඥා, සීල, සමාධි. එතකොට බැලුමට මොකද්ද තියෙන්නේ? ප්‍රඥා, සීල, සමාධි. එතකොට ප්‍රඥා, සීල, සමාධි කියලා මේක පේනකොට කෙනෙක් ඉන්න පුළුවන් තර්කයට ගන්නවා. කොහොමද? අනිත් බුද්ධ වචන හදාරන්න නැතුව තර්කයට ගන්නවා. මේක එකිනෙකා කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේකේ සීල සමාධි ප්‍රඥා කියලා කිව්වාට තිබෙන්නේ ප්‍රඥා සීල සමාධි නොවේ. එක එක්කෙනා කියනවා සීල සමාධි ප්‍රඥා. කවුද කියන්නේ එතකොට? එක එක්කෙනා. එක එක්කෙනා නෙමෙයි කිව්වේ ඒක. භාග්‍යවතුන් වහන්සේ ඒක වදාළේ. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් අනුත්තර වූ විමුක්තියත්. එතකොට දැන් ධර්මයේ කෙරෙහි පහදිනවා කියන එකට ඉස්සෙල්ලා පහදින්නුනේ මොකේද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදිලා ශාස්ත්‍රු ගෞරවයෙන් අර ධර්මය හදාරන්නේ. ඒ ධර්මය හදාරනකොට ප්‍රඥා සීල සමාධි කියන එක සීල සමාධි ප්‍රඥා වෙන්නේ කොහොමද කියලා අන්න කල්පනා කරන්න කාරණේ. ඒක කොහොමද වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න මොකෙන්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? චතුර සම්මා දිට්ඨියේ දෙකක් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨියත් ලෝකෝත්තර සම්මා දිට්ඨියත්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ මොකද්ද?
ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාණය, අවබෝධය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු ශ්‍රාවකයා තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රඥාවට ගලපගන්නේ. තමන්ගේ හිතේ තියෙන ප්‍රඥාවත් එක්ක ප්‍රඥාව අවදි වෙනවා. ඒ ධර්මය අහපු ගමන්. ඒක සාමාන්‍ය එකක්. ඒ කියන්නේ මෝරපු නෙළුමක් තියෙනවා නම් හිරු මඩල උදා වෙද්දි හිරු රැස්සේ නෙළුමට වැටෙද්දි එක පෙත්ත දිගෑරෙන එක ඒ නෙළුමේ තියෙන ස්වභාව සිද්ධියක් නෙමෙයිද? ඒ වගේම එකක් මනසේ වෙන්නේ මේ ධර්මයේ හරියට ඇහුවොත්. එතකොට මේ ධර්මයේ අහපු ප්‍රඥාවන්ත කෙනා ඔන්න ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නවා. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අවබෝධ කරගත්තු ගමන් යාගේ ප්‍රඥාව පිහිටියා. ඒකට අපි මොකද්ද කියන්නේ? සෝවාන් වුණා. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ මොන ඥානයේද? සත්‍ය ඥානයයි. ඒ සත්‍ය ඥානයට පත්වෙච්ච කෙනා ප්‍රඥා සම්පන්නයි. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ. ඒ ප්‍රඥා සම්පන්න කෙනාට එක් කාර්ය සත්‍ය ගැන කළ යුතු දේ තියෙනවා. ඒ මොකද්ද? කෘත්‍ය ඥානය. ඥානය කියන අවබෝධය. කෘත්‍ය කියන්නේ කළ යුතු දේ ගැන. කළ යුතු දේ ගැන අවබෝධය. එතකොට මේ කෘත්‍ය ඥානය කියන්නේ අර සත්‍ය ඥානයට පත් වෙච්ච කෙනා දන්නවා දුක ගැන කරන්න ඕනේ දේ. මොකද දුක ගැන කරන්න තියෙන්නේ? දුක්ඛ සම්පූර්ණ වශයෙන් අවබෝධ කිරීම. දුක්ඛ සමුදය ගැන මොකද්ද කරන්න තියෙන්නේ? ඒ දුක හටගන්න හේතුකාරක ධර්ම ප්‍රහාණය කිරීම. දුක්ඛ නිරෝධය ගැන මොකද්ද කරන්න තියෙන්නේ? දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ මාර්ගය වැඩිම. ඒකෙදි එතකොට ඒක වඩන්න නම් ඔන්න දැන් Tamanට දුක අවබෝධ කරගන්න ඕනේ. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න ඕනේ. දුක අවබෝධ කරන්නත් දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ දුක හටගන්න හේතු ප්‍රහාණය කරන්නත් ඒ කෙනා දැනගන්නවා සමාධියට ආපු කෙනා ලොකුම අර්බුදේ තියෙන ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරයෙන් නම් හටගන්නේ ඉස්සල්ලාම යා මොකද්ද කරන්නේ? ඒ ඉන්ද්‍රිය සංවරයට එනවා. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්තව තමයි දැන් යා සම්මා සංකල්පයයි සම්මා දිට්ඨියයි තේරුම් ගත්තා. මේ ප්‍රඥා කොටස. ඊට පස්සේ සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා වාචා. සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා ආජීව. සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා කම්මන්ත සම්මා ආජීව. එතකොට ඒක මොකින් යුක්තයිද? සම්මා දිට්ඨියෙන් යුක්තයි. දැන් සාමාන්‍ය කෙනෙක් සීල් ගත්තට චතුරාර්ය සත්‍ය අවබෝධනකොට ඒක සම්මා වාචා වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධනකොට සීල් ගත්තට සම්මා කම්මන්ත වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධනකොට සීල් ගත්තට සම්මා ආජීව වෙන්නේ නැහැ. හේතුව එයාගේ සීලේ අවස්ථාවට අනුව බිඳිනවා. මේ වචනේ සංවර කරගෙන ඉන්නවා, මේ බයිනවා. මේ වචනේ සංවර කරගෙන ඉන්නවා, ඊළඟ මොහොතේ අසංවර වෙනවා. මේ සීලේ ආරක්ෂා කරගෙන ඉන්නවා, ඊළඟ මොහොතේ සීල් කඩා ගන්නවා. මේ ජීවත් වෙන ධර්මිකව කියලා ඊළඟ මොහොතේ මොකක් හරි පටලව ගන්නවා. ඇයි හේතුව? ලීඩ් කරන්න, තමන්ව හසුරවන්න ප්‍රඥාව පස්සෙන් ඉන්නේ. සම්මා දිට්ඨියට බැසගත් එක්කිනාට අර සම්මා දිට්ඨිය තමන්ව තල්ලු කරනවා ඉස්සරහට. ඒතොරේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ වචනය සම්මා වාචා. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ ක්‍රියාව සම්මා කම්මන්ත. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ ජීවිකාව සම්මා ආජීවය. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ වීරිය
සම්මා වායාම. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ සිහිය සම්මා සති. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ සමාධිය සම්මා සමාධියයි. ඒතර ඒ විදිහට යා මනාකොට ඒක ප්‍රගුණ කරොත් මොකද වෙන්නේ? අනුත්තර විමුක්තිය සාක්ෂාත් කරනවා. සීල සමාධි ප්‍රඥා. ඒ ප්‍රඥාවෙන්මයි ඒක ලීඩ් කරගෙන යන්නේ. එතකොට සීලය ඇති වෙන්නේ සමාධිත්‍ය යුක්ත කෙනාට. ආර්ය සීලය. ආර්ය සමාධිය ඇති වෙන්නේ සමාධිත්‍ය යුක්ත කෙනාට. ආර්ය ප්‍රඥාව ඇති වෙන්නේ සමාධිත්‍ය යුක්ත කෙනාට. ඊට පස්සේ ආර්ය විමුක්තිය. සීල සමාධි ප්‍රඥා විමුක්තිය. එතකොට විමුක්ති කතාවට ගෙනියන්න බෑ ප්‍රඥා සීල සමාධි කිව්වොත්. ඇයි දැන් සීලයත් ප්‍රඥාවන්ත කෙනා සීලයේ පුරලා සමාධිය වඩලා සමාධියෙන් තුලින් උපද්දවන ප්‍රඥාවෙන් තමයි රාග දේශ මොහකින් නිදහස් වෙන්නේ. ඒකයි විමුක්තිය කියන්නේ. එතකොට ඒකට යන්න බෑ සම්මාදිට්ඨිය නැතුව. සම්මාදිට්ඨියෙන් යන ගමනක් තියෙන්නේ. දැන් කෙනෙක් කිව්වොත් එහෙම මේක තේරුම් ගත්තොත් කෙනෙක් වැරදි විදිහට සීල සමාධි ප්‍රඥා අපි කරන් තියෙන ඉස්සෙල්ලා සීලේ වඩන එකයි. ඊට පස්සේ සමාධියටයි ඊට පස්සේ ප්‍රඥාවටයි කියලා ඒ සීලය ලෞකික සීලයක්. ඒ සමාධිය ලෞකික සමාධියක්. යා කොයි විදිහට ප්‍රඥාවට යයිද දන්නේ. දැන් අපි ගත්තොත් සිල්වත් වෙලා හිටිය දේවදත්ත. ඒක සම්මාදිට්ඨිය යුක්ත එකක් නෙවෙයි. දේවදත්ත ප්‍රථම ධානයේ දිනු කළා. දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ දිනු කළා. 이르දි ප්‍රාතිහාර්යයත් පාණ්ඩ දක්ෂ වුණා. නමුත් එකකටවත් සම්මාදිට්ඨිය සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ සම්මාදිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා ගැනයි. එතකොට මේ විදිහට ඒක අහලා පහද ගන්න බැරි නම් හිත. මොකද දැන් වර්තමානයේ හරියට ධර්ම කතාව යනවනේ ලෝකේ. ඒක ධර්ම කතාව පිළිබඳ නිවැරදි විග්‍රහයක් අල්ලගන්න බැරි වුණොත් එක එක පුද්ගලික දෘෂ්ටි කෝණ වලින් ධර්මයේ බලලා මට පේන්නේ මේ විදිහටයි. මට හිතෙන්නේ මේ විදිහටයි. මං තේරුම් ගන්නේ මේ විදිහටයි කිව්වොත් මේක මොකද්ද? ඒක පුද්ගලික කෝණයකින් බලන එකක්. මේ ධර්මයේ එක කෝණයක් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ කෝණය. ඒතර අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ බලපු විදියට අපි ඉගෙන ගන්නයි. ඒතර ඒ විදියට ජීවිතය ගැන හිතන්න කල්පනා කළා ඔන්න ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්නවා. එතකොට ඔන්න හිතේ පැහැදීමක් ඇති වෙනවා. හරි ලස්සනයි මේ ධර්මයේ. හරි පැහැදිලිනේ මේ ධර්මයේ. එතකොට එයාට සැකේ නෙමෙයි එන්නේ ඉස්සරහට ප්‍රසාදය. ප්‍රසාදේ ඉස්සරහට එනකොට ඒ ප්‍රසාදේ තමයි Taman පිපාසෙන් නිවනදී. සැකේ තියෙනකොට දැන් අපි ගත්තොත් කොච්චර කෙනෙක් ධර්මයේ ඉගෙන ගත්තා. හරියට ඒක කරුණු ටික ගොනු කරගෙන නොතිබුණොත් මොකද වෙන්නේ? ඒ කෙනාට සැකේ නැති වෙන්නේ. සැකේ තිබුණොත් හිතන්නේ හරි මෙතනත් කාරණා කියනවා තමයි. අතනත් කියනවා. මෙතනත් හරි. එතනත් හරි. වෙන්න ඕනේ මෙතනත් හරි එතනත් හරි නෙමෙයි. මෙතන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවද? එතනත් තියෙනවද? ඒකයි වෙන්න ඕනේ එක. එතකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හිත පහදිනවා. සංඝයා කෙරෙහි හිත පහදිනවා. ඒ පහන් සිත ඒ සදහැබර සිත තමන්ව දුගතියෙන් වළක්වනවා. ඒතකොට ශ්‍රද්ධාවන්ත සිත තමන්ව දුගතියෙන් වළක්වන බව තේරුම් ගන්න ඕනේ. දුගතියෙන් වැළැක්වුවාම ඊට පස්සේ මොකද තියෙන්නේ? සුගතිය. අපි කියමු දිව්‍ය ලෝක ගැන කතා කරමු අපි. මොන දිව්‍ය ලෝක කියලා කියනවා. ඒතර කෙනෙක් කියනවා බෑ. දිව්‍ය ලෝක වල නම් යන්න බෑමයි. අහනවා ඇයි දිව්‍ය ලෝක වල යන්න බැරි? මොකද්ද කියන්නේ එතකොට ඒක? කවුරු කියන කතාව මොකද්ද?
හරියට එහි සැප වැඩි. කාමේ වැඩි මුලා වේවි. දෙවිවරුත් නොදැක. දිව්‍ය ලෝකෙත් නොදැක. ඒකට මුලා වේවි කියලා බයටපත් වෙලා නම් ඉන්නේ. එහෙනම් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? Taman තුල නොවේ. එතකොට හිතන්නේ එහෙම දැන් ඒ කියන්නේ ඒකට කියන්නේ නුවණ නැහැ කියන එකයි. නුවණකාරය හිතන්නේ එහෙම නෙමෙයි. මට්ට කුණ්ඩලි දිවි ලෝකේ භාග්‍යතුන් වහන්සේ මේව කළ පිටක් කොලේ. අර රොඩි අම්මන්ඩි දිවි ලෝකෙ ගියේ. මාර්ගඵලලාභී ශ්‍රාවක දිවි ලෝකෙ ගියේ. එහෙනම් මේ කියන දෙව්ලොව මේකන් අර නයිට් ක්ලබ් වගේ දැන් නෙවෙයි. ඒක වෙන්න බැරි එකක් කියලා. එතකොට මොකක්ද එහෙනම් ශ්‍රද්ධාව ඇති කරගන්නත් ඕන කරන්නේ? යම් කිසි නුවණක්. යම් කිසි නුවණක්. එක දවසක් ඒක අම්මා කෙනෙක් මට කිව්වා මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ කියන්නේ බුද්ධ දේශනා කිරිය පහදින්නේ නෑ. දන්නේ නෑ මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා. හිතන්නේ අපි හදාපු කතන්දර කියලා. මං ඊට පස්සේ අනුකම්පාව හිතලා මං උපමාවක් කිව්වා. මං කිව්වා ඒක අම්මා මෙහෙම තේරුම් ගන්න. යම් කිසි ආරක්ෂක දූපතක් තියෙනවා. මේ දූපතට යන්න හිතාගෙන නැවකට ගොඩ වුණා. මොකේට ඒ ගොඩ වුණේ? නැවට. බැලින්න මේ හිල් වෙච්ච නැවක්. මේ නැවේ තියෙන සිදුරු වලින් හිමින් හිමින් වතුර ගලනවා. හැබැයි මේ නැවේම තියෙනවා පොඩි පොඩි බෝට්ටු තියෙනවා හදිසියේදී ගන්න තියෙන බෝට්ටු. දැන් මේ නැවේ හිමින් යනවා දූපත පේන්න නැහැ. දැන් යා කියනවා නෑ මං දූපතට මිසක් වෙන කොහෙවත් යන්නේ නැහැ. නැව ගිලිනවා. නැව ගිලෙද්දි ඒකම කියෝක ඉන්න කෙනාට දූපතට යයිද? නෑ. එයා මොකද කරන්න ඕනේ? පොඩි බෝට්ටුවකට හරි ගොඩ වෙන්න ඕනේ. මොහොතේ ගිලෙන්නේ නැහැ. ඒ බෝට්ටුවේ ඉඳලා හිමින් ආයමත් අර දූපතට යට යන්න පුළුවන්. ඒ වගේ තමයි දෙවියන් අතට යනවා කියන්නේ. එච්චරම තීරුම් ගන්න නෝනක් නැහැ කියලා මට බොහොම අනුකම්පා හිතුණා. ඒ කියන්නේ එච්චරටම තීරුම් ගැනීමේ හැකියාවක් වර්තමාන මිනිසයාට නැහැ. දිවි ලෝකේ කියපු ගමන් මේ හත්ින් නැවේ කොහොමද මං දිවි ලෝකෙ ගිහිල්ලා කියලා මේ 17 දහඩිය දාලා. ඒ මොකද හේතුව? යා කියන කාරණේ තීරුම් ගන්නවත් හැකියාවක් නැහැ. ඉතින් මොකුත් කරගන්න බෑ එතකොට. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දෙව්ලොව ගැන ප්‍රශංසා කළා තියෙන්නේ. දෙව්ලොව යනවා කියන්නේ ප්‍රමාදයට කාරණයක් නෙමෙයි. අපි හරි මම මෙහෙම කියනවා කියමු. හරි. ඕගොල්ලෝ ප්‍රමාද වෙන්න එපා. වහ සෝවාන් වෙන්න. මම දැන් කියනවා කියමු එහෙම. දෙව්ලොව නම් යන්න එපා. පින්නම් කරන්න එපා. කුසල් නම් වඩන්න එපා. භවයේ දික් වෙනවෝ. ඒ නිසා වහ සෝවාන් වියන් පුළුවන්ද? බෑනේ. ඒ හේතුව තමන්ගේ ජීවිතේ ස්වභාවිකව වැඩෙන ප්‍රඥාවක් නැත්තම් ප්‍රඥාව ණයට ගන්නද? පොලියට ගන්නද? බෑ. එතකොට මේක මේ මිනිස්යා තුළ තියෙන ස්වභාවය පෙන්වා දීම තමයි මිනිස්යා කෙරේ තියෙන හැබෑ හිතයිසීකම. ශිල්ප දක්වන්න පුළුවන් බණ පොටි වාඩි වෙලා අපටත්. අපි කිව්වොත් එimhe හරි වහ සසර දුකින් අත් මිදෙන්න. දැම්ම සෝවාන් වෙන්න කියලා. එහෙම ගන්න බෑ ඒක. දැම්ම සෝවාන් වෙන්න කියලා ගන්න බෑ. සෝවාන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන ධර්මයේ තමයි අපි කියන්නේ. එතකොට කෙනෙක් අහන්න ඕනේ චතුරාර්ය සත්‍යයට උවමනා කරන ධර්මයයි. ඒ අහලා යාට තියෙනවා නම් නුවණින් මෙනෙහි කරන හැකියාව කියා මෙනෙහි කරන් යනවා. ඒක නවත්තන්න බෑ. ඇයි ධර්මය යෝනිසෝ මනසිකාරයේ වැඩ කරනවා. ධර්මය යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන එක ස්වභාවික දෙයක්. යෝනිසෝ මනසිකාරය නැත්තම් ධර්මය කොච්චර කතා කළත් වැඩ කරන්නේ නැහැ. එතකොට අපි යාට දෙන්න ඕන ඔප්ෂන්ස් මොනවද ඔබට තව බේරින්න තියෙන තැන්? ප්‍රඥාවක් දියුණු වෙන්නේ නැත්තම් අපිට තව මොනවද තියෙන තැන් මේකේ බේරිලා යන්න. එතකොට බේරිලා ඔන්න එනවා ඉස්සරහට. මොකද්ද? දෙවියන් අතරට යාගත්තොත් හරි.
ඊට පස්සේ අපි බලනවා දිව්‍යයන් අතරට යා. ඇයි දිව්‍යයන් අතරට යා ගන්න ඕනේ? දිවි ලෝකේ මාර්ගඵලලාභින් ඉන්න නිසා. එතකොට මේ දිවි ලෝකේ යන්න කෙනෙකුට බලන්න යන්න තියෙන්නේ කොහොමද යා? එතකොට අපි තේරුම් ගන්නවා යා යන්න තියෙන්නේ සිත පහදවා ගැනීමෙන්. එහෙනම් වර්තමානයේ අපි මේ ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ ඉගෙන ගැනීමෙල්ලේ, ධර්මයේ හැදෑරිල්ලේ, ධර්මයේ පුරුදු කිරිල්ලේ මූලික ඉලක්කය මොකද්ද? පළවෙනි ඉලක්කය සිත පහදවා ගැනීම. හොඳට මේ හිත පහදවා ගත්තොත් ඒක හොඳට මතක හිටිනවා. පිහිට තින්නේ මේකේ කියලා මතක හිටිනවා. දැන් බලන්න එදා අහඹු ලෙස භාග්‍යවතුන් වහන්සේ මොන ගෙවෙන උපකට උපකාජීවක ඇවිත් තමුන්නාච හරි ලස්සනයි, හරි ශාන්තයි. තමුන්නාසිගේ ගුරුවරයා කවුද? ඒ අහපු දෙයට ඇතිවෙච්ච පැහැදීම හිත ඇතුළේ වැඩ කරපු තාලෙ දැක්කද? ඒ වගේ හොඳට පහන් සිටින් බුදුරජාණන් වහන්සේගේ හොඳ පැහැදුණු සිතකින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හොඳ පැහැදුණු සිතකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි හොඳ පැහැදුණු සිතකින් යා ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න පළවෙනි කාරණේ මොකද්ද? සිත පහදවා ගැනීම. දැන් ඒකෙදි මන් දැන් අවබෝධ කරගන්න ඕනේ කියලා දත්මි ටිකාගෙන මෙනෙහි කර ගන්න බෑ අවබෝධය. එහෙම ගන්න පුළුවන් නම් ඉස්සෙල්ලාම මම ගන්නවා. එහෙම ගන්න බෑ. අපිට ඕන හැටියට ඒක වෙන්නේ නෑ. දැන් අපි කියමු බුද්ධ කාලෙත් සමහර හිටියා මාර්ගඵල ලබන්න නැත්නම් රහත් ඵලයටපත් වෙන්න ආසාවෙ පැවිදි වෙච්ච අය. හැමෝම රහත්ුන්නේ නෑ. සමහරව අනාගාමී වුණා. තව භික්ෂුන් හිටියා සකදාගාමී වුණා. තව භික්ෂුන් හිටියා සුවාන් වුණා. තව භික්ෂුන් හිටියා මගපල් ලැබුවේ නෑ. මැරිලා ගියා. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ තේ වගේ වෙනස්කම් වුණා නම් භික්ෂුණීන්ගේ තේ වගේ වෙනස්කම් වුණා නම් ඊළඟට උපාසකවරුන්ටත් ඒ බඳු වෙනස්කම් වුණා නම් උපාසිකාවන්ටත් වුණා නම් මේ කාලේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව නැහැ. එතකොට බුදුරජාණන් දැන් බලන්න දැන් ඔන්න මේ කවුද මිහිඳු මහරහතන් වහන්සේ බොහොම ලස්සනට බුද්ධ වචනේ අපට දේශනා කළා දුන්නා. උන්වහන්සේගේ පුද්ගලික දේශනාවක් කියලා දේශනා කරපු මොකුත් නැහැනේ. උන්වහන්සේගේ පුද්ගලික කතා හරියට තියෙන්නේ පුංචි ගාථාවක් විතරයි. සමනාමයන් මහරජ මහරජාණෙනි අපි ශ්‍රමණියෝ වෙමු. ධම්මරාජස් ශ්‍රාවකා ධම්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකේ වෙමු. තවේව අනුකම්පාය ඔබ කෙරෙහිම අනුකම්පාවෙන් ජම්බුදීපා ඉදහාගතා. ජම්බුද්වීපෙන් පිටත් වෙලා මෙහි ආවා. ඔච්චරයි තියෙන්නේ. ඊටු සියල්ල බුද්ධ වචන. බලන්නේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ නිසා ඒ කෙරෙහි අපි හිත පහද ගන්න ඕනේ. ඒ පහන් සිතත් එක්ක අපිට බොහොම ලස්සනට මේ ජීවිතේ අර දැන් මේ පහන් සිත ඇති කරගත්තාම තියෙන වාසිය මොකද්ද? දැන් අපි ජීවත් වෙද්දී දැන් අපි ගත්තොත් ප්‍රඥාවක් නැත්තම් හිත පහදව ගන්නත් අමාරු නම් එහෙනම් හිතේ ස්වභාවය මොකද්ද? වහ කිපෙයි. වහ ගැටෙයි. වහ ඇලෙයි. වහ මුලා වෙයි. වහ ඉරිසියාව හටගනී. වහ ක්‍රෝධ හටගනී. වහ එකට එක කරයි. මේ කෙලස් ටික තමයි මේ ජීවිතේ බලය අල්ලගන්නේ. දැන් අපේ ජීවිතේ බලය කෙලස් විසින් අල්ලගෙන කෙලස් විසින් හසුරුවනවා නම් ওই මැද්දින් තමයි හිත පහදව ගන්නත් තියෙන්නේ. එතකොට හිත පහදව ගන්න කෙනා ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. ඒකත් නෝනින් යුක්තව හිත පහද ගන්න. මොකද හේතුව? හිත පහදව ගන්න කෙනා හැඟීම් බර වෙලා හරියන්නේ නැහැ. ඇයි හැඟීම් බර වෙලා තමයි අර කෙලෙස් ඔක්කොම හටගත්තේ. රාගය හටගන්නේ හැඟීම් බර වෙලා. ද්වේෂය හටගන්නේ හැඟීම් බර වෙලා. මෝහය හටගන්නේ හැඟීම් බර වෙලා. මුලාව හටගන්නේ හැඟීම් බර වෙලා. ඊර්ෂ්‍යාව හටගන්නේ හැඟීම්. ඒ හැඟීම් බර වෙච්ච ගමන් කෙලෙස් වලට තමයි ඉඩ තියෙන්නේ.
ඒ ශ්‍රද්ධාව පැත්තට හැඟීම් බර වෙන එක හරි අඩුයි කෙනෙකුට. දැන් සාමාන්‍යයෙන් හැඟීම් ඉරිසියා සාගත කෙනෙකුට හැඟීම් බර වෙච්ච ගමන් කෙනෙක් දකිනවා තමන් ඉරිසියා කරන තමන්ගේ ඉරිසියාවට ලක් වෙච්ච නෝන කෙනෙක් කණ්ණාඩි දෙකක් දාගෙන යනකොට අපේ අර කි කණ්ණාඩි මාලයක් දාගෙන යනවා. ඒතර පේන්නේ කොහමද එයාට? හැඟීම් බර වෙලා. කණ්ණාඩි දෙකක් පේන්නේ නැහැ. කණ්ණාඩි මාලයක් දාගෙන යනවා. එක මාලේ බෙල්ල දාලා තියෙන්නේ. අපේ අර බලාපන් බෙල්ල වැහෙන්න රත්තරන්. ඒක වලල්ල යතේ තියෙන්නේ. දකින්නේ කොහමද? අපේ යතේ මැණික් කටු ඉඳලා උර හිසට වලලු දාලා. හැඟීම් බර වෙලා. එතකොට මේ හැම එකක්ම උදව් කරන්න මොකේද? අර කෙලෙස් වලට උදව්ව. ද්වේෂයත් එහෙමයි, රාගෙත් එහෙමයි, ගැටීමත් එහෙමයි, ඊර්ෂ්‍යාවත්. ඉතින් ඒවා විසින් තමන්ව අසුරවනවා නම් ඔය අතරේ පොඩ්ඩක් හිත පහදී. ඒ පහදින එකත් හැඟීමකම කොටසක් නම්. ඒ හැඟීමකම කොටසක් වෙච්ච පැහැදීම අර කෙලෙස් බලේ මඩලන්න බෑ. හොඳට තේරුම් ගන්න මේ කියන එක. හැඟීමකම කොටසක් වුණොත් චිත්ත ප්‍රසාදය කෙලෙස් බලේ මැඩලන්න බෑ. හැඟීමක කොටසක් නොවි නුවණින් සැලකීමේ කොටසක් වෙන්න ඕනේ. එතකොට ඒ ශ්‍රද්ධාව විසින් නුවණින් සලකන ශ්‍රද්ධාවක් වුණොත් ඊළඟ පාරය උපදින්නේ ගිනි පෙට්ටියයි ගිනි කූරයි අතේ අරන්. මේ ආත්මයක නැත්තම් ඊළඟ ආත්මෙත් නැහැ. දැන් තේරුණාද කියපු එක? ඒ නිසා අපි කොච්චරනම් මේක අවබෝධයකින් යන්න ඕන ගමනක්ද? ඒ නිසා මේ පින් කරන ඒවා ධර්මයේ හැසිරෙන ඒවා දැන් අපි ගත්තොත් ඔන්න භාග්‍යතුන් වහන්සේගේ හිත පහදින ඒවා මේවා අපි අර්ථයක් කරා යන විදියට හරි ගස්ස ගත්තාම සීකර කරා අපිට සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ ජීවිතේ තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ගමන යන්න අපිට වාසනාව ලැබේවා. තවත් මෙවැනි ධර්මදේශනා නැරඹීමට නමෝ බුද්දාය YouTube channel එක subscribe කරන්න.